ප්‍රසන්නාදයක් දෙන්න. Let's give a hand. අපි ස්වාමීන් වහන්සේට Let's worship him now. අපි Let's දෙවියන් praise වහන්සේට him. නමස්කාර කරමු. Our God is a great God. අපේ ස්වාමීන් වහන්සේ බලවත් වූ ස්වාමීන් වහන්සේ. Please be seated. කරුණාකරලා ඉඳ ගන්න. How many of you enjoyed today's worship? ඔබ කී දෙනෙක් අද නමස්කාර කාලය තුල ප්‍රීති වුණාද? I believe when God shows up, there is something new all the time. උන්වහන්සේගේ ගබඩාවල හැමදාම අලුත් දේවල් තිබෙනවා. And God loves to show himself because when he shows up, there is something new happening all the time. මක්නිසාද උන්වහන්සේ අපිට එළිදරව් වෙනවා. උන්වහන්සේ අපිට එළිදරව් වෙද්දී අලුත් දේවල් සෑමවිටම සිද්ධ වෙනවා. There was once in creation that God showed up when the earth was formless and darkness was on the waters, and when God shows up there was light and everything came into order. ඉතින් අපි උත්පත්ති පොතේ අපි දකිනවා දෙවියන් මේ ලෝකයේ කිසිම හැඩයක් නැතිව අන්ධකාරයේ තියෙද්දී ස්වාමින් වහන්සේම ස්ථානයට ඇවිල්ලා ආලෝකය දීලා ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරා. I believe the Lord has something new for you today. මම විශ්වාස කරනවා අද ඔබට ස්වාමින් වහන්සේ තුලින් අලුත් යමක් ලැබෙනවා කියලා. And when I talk about new things, I remember my early childhood. ඉතින් මම අලුත් දේවල් ගැන කතා කරද්දී මගේ ළමා කාලේ මට මතක් වෙනවා. And I want to tell you a story how I learned to play tennis. මම ඔබට කියන්න කතාවක් කියන්න කැමති මම ටෙනිස් ක්‍රීඩාව කොහොමද ඉගෙන ගත්තේ කියලා. How many of you have played tennis here? ඔබ කී දෙනෙක් ටෙනිස් ක්‍රීඩාව කරලා තිබෙනවද? Well, not so many, but praise God. Tennis is a good game. ඉතින් වැඩි දෙනෙක් ටෙනිස් ක්‍රීඩාව කරලා නැහැ නමුත් ඒක ඉතා හොඳ ක්‍රීඩාවක්. And firstly, I was the third in my family. My sister was a tennis player, my brother was a tennis player, and my mother was a tennis player. ඉතින් මම අපේ පවුලේ මම පවුලේ තුන්වෙනියා මගේ අක්කා ටෙනිස් ක්‍රීඩිකාවක් මගේ අයියා ටෙනිස් ක්‍රීඩිකාවක් ඒකම මගේ අම්මත් ටෙනිස් ක්‍රීඩිකාවක්ව සිටියා. So my first lesson of tennis was watching my brother and sister play tennis. ඉතින් මම මගේ ටෙනිස් ක්‍රීඩාවේ පළවෙනි පාඩම උනේ මගේ අක්කයි අයියායි ටෙනිස් ක්‍රීඩා කරන විදිය බලාගෙන සිටීමයි. And then one day there came the time that I was enrolled to learn tennis. ඉතින් ඒ අතීතයේ යම්කිසි දවසක ඒ ටෙනිස් ක්‍රීඩාව ඉගෙන ගන්න මාවත් ඇතුළත් කරනු ලැබුවා. And what happened was I moved from being a spectator and I really moved to be a player. මොකද එතන සිද්ධ වුණේ මම ප්‍රේක්ෂකයෙක් වුණ තත්වයෙන් ක්‍රීඩකයෙක් වුණ තත්වයට වෙනස් වුණා. But there were some things that I really learned when I really played the game. ඉතින් මම ඒ ක්‍රීඩාව හරියට ඉගෙන ගනිද්දී මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. I learned my first principle that your purpose determines the game you play. ඉතින් ඒක මම ඉගෙන ගත්තා ඒ සිද්ධාන්ත කීපයක්. පළවෙනි එක තමයි ඔබගේ පරමාර්ථය මොකක්ද කියන එක. පරමාර්ථය හඳුනාගත්තාම ඒ ක්‍රීඩාව කරන්න අරමුණක් ලැබෙනවා. And when you start playing a new game, you make a lot of mistakes. So you used to excuse yourself saying, it's only I'm playing for fun. ඉතින් අපි අලුත් ක්‍රීඩාවක් ඉගෙන ගනිද්දී ඔබ බොහෝ වැරදි කරනවා. එතකොට ඔබටම නිදහසට කාරණා දෙනවා මම විනෝදයට මේ ක්‍රීඩාව කරන්න කියලා. But if I continue to say that I'm playing for fun, I will make more mistakes. ඉතින් මම දිගින් දිගටම කිව්වොත් මම මේ ක්‍රීඩාව කරන්නේ විනෝදයට විතරයි කියලා දිගින් දිගටම මම වැරදි කරනවා. There came a point where I have to say I am playing this game because I want to achieve high. ඉතින් යම්කිසි අවස්ථාවක මට තීරණය කරන්න ඕන මම මේ ක්‍රීඩාව කරන්නේ ඒ ක්‍රීඩාවේ ඉදිරියට ඉහළට යන්න අවශ්‍ය නිසායි කියලා. Second, I learned that your focus helps to keep you moving. ඒකම මම ඉගෙන ගත්තා ඔබ අවධානය එම ක්‍රීඩාවට යොමු කරපුවාම ඔබට ඒක ඉස්සරහට යන්න ඔබට උපකාර කරනවා කියලා. And thirdly, I learned that the determination improves your skill. ඒකම මම ඉගෙන ගත්තා ඔබ ස්ථීරභාවයක් අධිෂ්ඨානයක් තියෙද්දී ඒක ඔබගේ කුශලතාවය හැකියාව වැඩි කරගන්න උදව් වෙනවා Now කියලා. today I'm not going to give you a tennis lesson, but මම අද ඔබට ටෙනිස් ක්‍රීඩාව ගැන පාඩමක් කියලා දෙන්න යන්නේ these නැහැ. are the principles we see in the scriptures, how God has revealed these things to us. ඉතින් නමුත් අපි මේ සිද්ධාන්ත නැත්තම් මූලධර්ම දෙවියන් වහන්සේගේ වචනය උන්වහන්සේ එළිදරව් කරන ආකාරයටත් අදාළ කරගන්න පුළුවන්. How many of you had the opportunity to see your favorite team win? ඔබ කී දෙනෙකුට අවස්ථාවක් ලැබිලා තියෙනවද
ඔබ කැමති කණ්ඩායම ඔබ ආස කරන කණ්ඩායම ජයග්‍රහණය කරනවා Be දකින්න. it cricket, be it tennis or any sport. ක්‍රිකට් වෙන්න පුළුවන්, ටෙනිස් වෙන්න පුළුවන්, ඕන ක්‍රීඩාවක්. ඔබ කැමති ඔබ ආස කරන කණ්ඩායම ජයග්‍රහණය So කරනවා දැකලා only a තියෙනවද? few people have had the experience of your favorite team winning, others had the experience of your favorite team losing. Is ඒ that කියන්නේ right? මෙතන ඉන්න බොහෝ අය දැකලා ටික දෙනයි දැකලා තියෙන්නේ ඔබ ආස කරන කණ්ඩායම දිනනවා, බොහෝ අය දැකලා තියෙන්නේ ඔබ ආස කරන කණ්ඩායම පරදිනවා. I have seen many things when my favorite team winning. මම බොහෝ අවස්ථාවල මම ආස කරන කණ්ඩායම දිනනවා දැකලා තියෙනවා. Because the Lord Jesus wants to give us a victory every day. මක්නිසාද ස්වාමී යේසුස් වහන්සේට අවශ්‍යයි අපිට හැමදාම ජයග්‍රහණය දෙන්න. And I believe that you are in the right place because we and the Lord Jesus are one team. මම විශ්වාස කරනවා ඔබ ඉන්නේ හරි ස්ථානයේ. මක්නිසාද ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් අපිත් ඉන්නේ එකම කණ්ඩායමේ. Can someone say, shout hallelujah? අපි හාලෙලූයා කියලා කෑ ගහමුද? And the, හාලෙලූයා. and the passage I want to read today is from Acts chapter 3 verses 1 to 8. අපි දේව වචනයට පෙරලා ගමු ක්‍රියාපොතේ 3 1 සිට 8 දක්වා. Now Peter and John went up together to the temple at the hour of prayer, the 9th hour, and a certain man lame from his mother's womb was carried, whom they laid daily at the gate of the temple, which is called Beautiful, to ask alms from those who entered the temple. Who, seeing Peter and John about to go into the temple, asked for alms. And fixing his eyes on him with John and Peter said, "Look at us." So he gave them his attention, expecting to receive something from them. Then Peter said, "Silver and gold I do not have, but what I do have, I give to you. In the name of Jesus Christ of Nazareth, rise up and walk." And he took him by the right hand and lifted him up. And immediately his feet and ankle bones received strength. So he, leaping up, stood up and walked and entered the temple with them, walking, leaping, and praising God. අපි ක්‍රියාපොතේ 3 කින් 8 දක්වා කියමු. පේතෘස්ට යොහන්ද යාඥා වේලාවෙහිදී නවවැනි පැයේ දේවමාලිගාවට යද්දී මව්කුස පටන් කොරව සිටි එක්තරා මිනිසෙක් ගෙන යනු ලැබුවේය. ඔහු මාලිගාවට ඇතුල් වෙන්නන්ගෙන් සිංගමන් ඉල්ලන පිණිස සුදර්ශන දොරටුවයි කියන මාලිගාවේ දොරටුව ළඟ දවස් පුතා තබන ලද්දේය. ඔහු පේතෘස්ද යොහන්ද දේවමාලිගාවට ඇතුල් වෙන්න යනවා දැක සිංගමන් ඉල්ලුවේය. පේතෘස් යොහන් සමග ඔහු දෙස ඇස්සෙලා අප දෙස බලාපන්නයි කිවේය. ඔහු ඔවුන්ගෙන් යමක් ලබන බලාපොරොත්තුවෙන් ඔවුන් දෙස බලා සිටියේය. පේතෘස්ට රන්රිදි මට නැත. නමුත් මට ඇති දේ ඔබට දෙමි. නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් අවිදපන්නයි කියා ඔහුගේ දකුණ තල්ලා ඔහු නැගිට්ටෙව්වේය. එක නැහිම ඔහුගේ පාද සහ ඇස් වට සවිවිය. ඔහු පැන නැගී කෙලින් සිට ඇවිදින්ට පටන් ගත්තේය. ඇවිදිමින්ද පැන නගමින්ද යේසුස් වහන්සේට ප්‍රශංසා කරමින් ඔහු ඔවුන් සමග දේවමාලිගාවට ඇතුල් වුණේය. Today you are going to receive your miracle. You are not going to be a spectator, but you are going to receive the miracle. You are going to play your miracle. You are going to win as a player and not as a spectator today. අද ඔබගේ හාස්කම ඔබ ලබා ගන්නට යනවා. ඔබ තවදුරටත් ප්‍රේක්ෂකයෙකු වෙන්නේ නැහැ. ඔබ ජයග්‍රහණය කරන්නට යනවා. ඔබ ක්‍රීඩාවට ඇතුල් වෙන්න යනවා. ඔබගේ තවදුරටත් ඔබ ප්‍රේක්ෂකයෙක් නෙමෙයි. ඔබ ස්වාමීන් වහන්සේ තුල ජයග්‍රහණයක් අද ලබන්නට යනවා. This man was in the temple gate for 40 years. His age was 40, and this man was near the temple gate, which is called Beautiful, and he was asking for alms. ඉතින් මේ මිනිස්සයා මේ කතා පුවතේ අපි සලකා බලන මේ සිංගමන් ඉල්ලන මිනිස්සයා වයස අවුරුදු 40යි. ඒ පොඩි කාලේ ඉඳලා ඔහු ඒ සුදර්ශන දොරටුව කියන දේවමාලිගාවේ දොරටුව ළඟ ඉඳගෙන හිඟමන් ඉල්ලමින් සිටිය මිනිසෙක්. And this man was near the temple, which is Beautiful, a place where even Jesus, the Lord Jesus, would have visited, but still this man was lame. ඉතින් මේ මිනිස්සයා ඒ සුදර්ශන දොරටුව කියන දොරටුව ළඟ ඒ කාලාන්තරයක් සිට හිටියා. අපිට අනුමාන කරන්න පුළුවන් යේසුස් වහන්සේ වුණත්
මෙම දොරටුවෙන් ඇතුල් වෙන්න ඇති. නමුත් මේ මිනිස්සයා තාමත් කොර වෙලා හිටියේ. And I want to tell you how this man positioned himself and how far he was from his miracle because of a mindset. ඉතින් මම ඔබට පැහැදිලි කරන්නට යනවා මේ මිනිස්සයා මේ පුද්ගලයා ඔහුව ස්ථානගත කරලා සිටියේ කොහොමද? ඔහුගේ ඒ මානසික ආකල්පය නිසා ඔහුට ලැබිය යුතු හාස්කමෙන් ඔහු කොච්චර දුරස් වෙලා හිටියද කියලා මම ඔබට පැහැදිලි කරන්නට He යනවා. was near the temple and he was near the gate called Beautiful, but he couldn't get into the temple. He was stuck at the temple premises, at the gate. මක්නිසාද සිද්ධ වෙලා තිබුණේ මේ මිනිස්සයා හිටියේ දේවමාලිගාව ළඟ ඒ සුදර්ශන කියන ගේට්ටුව ළඟ. නමුත් මේ මිනිස්සයාට දේවමාලිගාවට ඇතුල් වෙන්න බැරි වුණා. ඔහු දේවමාලිගාවේ දොරකඩ හිර වෙලා සිටියා. Because this man, if he entered the temple and the synagogue, there would have been mighty miracles that would have happened when the Lord Jesus was there. But this man could not enter the temple because of a mindset. ඉතින් මේ මිනිසයාට පුළුවන්කම තිබ්බනම් දේවමාලිගාව ඇතුළට වෙන්න යේසුස් වහන්සේ හිටිය කාලේ බොහෝ හාස්කම් දේවමාලිගාවේ සිද්ධ වුණා. ඔහුට හාස්කම් අත්දකින්න පුළුවන්කම තියෙන්න ඇති. නමුත් ඔහුගේ මානසික ආකල්පයක් නිසා ඔහුට දේවමාලිගාවට අවතීර්ණ වෙන්න බැරි වුණා. This man came to the temple to beg. මක්නිසාද මේ මිනිසයා දේවමාලිගාවට ආවේ මොකටද? හිඟමන් යදින්ටයි. This man came to the temple gate not to meet God. මේ මිනිසයා ඒ සුදර්ශන කියන ඒ දේවමාලිගාවේ දොරටුව ළඟට ආවේ දෙවියන් වහන්සේව සම්මුඛ වෙන්න නෙමෙයි හිඟමන් යදින්ටයි. As I told before, your purpose determines the game you play. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔබගේ පරමාර්ථය තීරණය කරනවා ඔබ මොන වගේ ක්‍රීඩාවක්ද කරන්නේ කියලා. If you come to meet God, there is something new that will happen to you today. ඔබ දෙවියන් වහන්සේව හම්බෙන්න එනවා නම් ඒ අරමුණෙන් එනවා නම් ඔබ අද අලුතෙන් යමක් අත්දකින්න යනවා. Because sadly, many people come even to the services not expecting anything to happen. මක්නිසාද අවාසනාව කනගාටුවට කාරණයක් නම් බොහෝ පුද්ගලයෝ දේව මෙහෙයට එනවා. නමුත් එන්නේ යමක් ලැබෙයි කියලා යමක් සිද්ධ වෙයි කියන බලාපොරොත්තුවෙන් නෙමෙයි. If the Lord turns up in this meeting, what do you want from him? ස්වාමින් වහන්සේ මේ දේව මෙහෙයට ආවොත් ඔබ උන්වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? If you have something that you need from the Lord, that you will receive today. ඔබ දෙවියන් වහන්සේගෙන් යමක් බලාපොරොත්තු වෙනවා නම් අද ඔබ ඒ දේ ලබා ගන්නට යනවා. This man was brought to the temple gates by his friends. ඔහුගේ යාළුවෝ මේ මිනිස්යාව ඒ දේවමාලිගාවේ දොරකඩ ළඟට ගෙනාවා, දොරටුව ළඟට ගෙනාවා. And his only intention was to survive that day. ඔහුගේ එකම අභිලාෂය වුණේ ඒ දවස ගත කරන්නට, ඒ දවසට අවශ්‍ය දේවල් ලබා ගන්නට. And Peter and John was walking down that gate into the temple. ඉතින් මේ අවස්ථාවේදී මොකද වුනේ? යෝහාන් පේතෘස් සහ යෝහාන් ඒ දොරටුවෙන් ඇතුල් වෙලා යන්න ගමන් කරා. And we come to our second point. Now today, before we go any further, do you want anything from God? අපි තවදුරටත් මේ දෙවියන් වහන්සේගේ වචනේ සලකලා බලන්න ඉස්සෙල්ලා මම ප්‍රශ්නයක් අහනවා. ඔබ ඇත්තෙන්ම දෙවියන් වහන්සේගෙන් යමක් බලාපොරොත්තු වෙනවද? How many of you are waiting for something from God? ඔබගෙන් කී දෙනෙක් යේසුස් වහන්සේගේ යමක් බලාපොරොත්තුවෙන් උනන්දුවෙන් ඉන්නවද? If you ask God in faith, today is the day that you will receive that. ඔබ දෙවියන් වහන්සේගෙන් ඇදහිල්ලෙන් ඔබ බලාපොරොත්තු වෙන දේ ඉල්ලනවා නම් අද තමයි ඔබගේ ඇදහිල්ලේ දවස. We heard from Dr. Lalit. If you open your mouth, God will fill it. ඔබ අපි වෛද්‍ය ලලිත් තුමාගෙන් අපි ඉගෙන ගත්තා ඔබ ඔබගේ කට ඇරියොත් දෙවියන් වහන්සේ ඔබගේ කට පුරවන්ට යනවා. Right. So we come to our second point, and this man was asking alms from Peter and John. අපි දෙවෙනි කාරණාවට අවතීර්ණ වෙන්න යනවා. මේ පුද්ගලයා පේතෘස්ගෙන් සහ යෝහාන්ගෙන් සිඟමන් ඉල්ලුවා. And this man looked intently and from Peter, trying to receive some money from him. මේ මිනිසයා පේතෘස් වෙතට සහ යෝහාන් වෙතට අවධානය යොමු කරා
ඔවුන්ගෙන් යම් කිසි මුදලක් ලබා ගන්නට. And I would like to talk a few words on focus. ඒ අවධානය යොමු කිරීම ගැන මම යම් කිසි දෙයක් කියන්න කැමතියි. Focus mean you turn away your eyes from something and you turn your attention into something. අවධානය යොමු කරනවා කියන්නේ ඔබගේ ඇස් යමකින් ඉවතට අරගෙන යම් කිසි අරමුණක් වෙත නැත්නම් යම් කිසි දෙයක් වෙත යොමු කිරීමයි. You cannot focus on two things at the same time. ඔබගේ අවධානය කාරණා දෙකකට යොමු කරන්න බෑ එකම අවස්ථාවේ. If you want to focus, you have to take your eyes away from something and you have to give your attention to something that is worthwhile. ඔබගේ අවධානය යම් කිසි දෙයකට යොමු කරන්න අවශ්‍ය නම් දේවල් වලින් ඔබගේ ඇස් ඉවතට අරගෙන ඔබට වටිනා කියන දේ වෙතට ඔබගේ අවධානය යොමු කිරිය යුතුයි. Now I want you to visualize this. Peter and John was passing this man and they said to the man, look at us. මේ සිද්ධි මාලාව ඔබගේ මනසට චිත්‍රයක් හැටියට නගා ගන්න බලන්න. පේතෘස් සහ යෝහන් ඒ මිනිසයාට කිව්වා අපි දිහා බලන්න කියලා. And the next verse he says, silver and gold I have none, but what I have I give you. ඊට පස්සේ පේතෘස් කියනවා රන් රිදී මට නැහැ නමුත් මට තියෙන දේ මම ඔබට දෙනවා කියලා. What was this man turning away and what was this man turning into? ඔහු ඔහුගේ ඇස් ඉවතට ගත්තේ මොන වලින්ද? ඔහුගේ අවධානය ඉවතට අරගෙන අවධානය යොමු කරේ මොකටද මේ අවස්ථාවේදී? There are few things that this man turned his mind away. ඔහු කාරණා කිහිපයකින් ඔහුගේ මනස නැත්නම් අවධානය ඉවතට ගත්තා. The moment Peter and John said, I have no silver and gold, he was saying, I am not giving you a single cent. ඉතින් මේ අවස්ථාවේදී පේතෘස් කියපුවාම මට රන් රිදී නැහැ කියලා ඔහු අවධාරණය කරේ මම නුඹට මුදල් දෙන්නේ නැහැ කියලා. Dearly beloved, there is sometimes our greatest need is not money. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය බොහෝ අවස්ථාවල අපගේ අධික අවශ්‍යතාවය මුදල් නෙමෙයි. There was another thing that this man was turning away and turning into. තව කාරණාවක් තිබුණා මේ පුද්ගලයා ඔහුගේ අවධානය ඉවතට අරගෙන අවධානය තව දෙයකට යොමු කරපු. He was turning away from being dependent mentality and he was looking into something, a results mentality. මේ අවස්ථාවේදී ඔහු අනිත් අයගෙන් යැපෙන කියන මානසික ආකල්පයෙන් නැත්නම් මානසික රාමුවෙන් to a dependent mentality, results mentality. ඒ රාමුවෙන් ප්‍රතිඵල ලබා ගැනීම කියන ඒ මානසික රාමුවට නැත්නම් සිද්ධාන්තය වෙත ඔහු යොමු වුණා. Just picture this in your mind. He was waiting to receive, but waiting not to receive money but something greater. ඉතින් මේ අවස්ථාවේදී ඔහුට උන පරිවර්තනය මොකක්ද? ඔහු බලාපොරොත්තු වුණ ලබා ගන්නට මුදල් නෙමෙයි. නමුත් ඊට වැඩිය වටිනා දෙයක්. Dearly beloved, today are you putting away the other focuses and focusing on the Lord Jesus for the results he wants to give you in your life? ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අද ඔබගේ අවධානය මේ අන් දේවල් වලින් ඉවතට අරගෙන ස්වාමී යේසුස් වහන්සේ වෙත යොමු කරනවද? උන්වහන්සේ ඔබට දෙන අනර්ග දේවල් ලබා ගන්නට. Hebrews chapter 12 verse 2 says, looking unto Jesus, the author and the finisher of our faith, who for the joy that was set before him endured the cross, despising the shame, and sat down at the right hand of the throne of God. අපි හේබ්‍රේ පොතේ 12 පෙරලපුවාම 12:2 අපිට කියනවා උන්වහන්සේ වනාහි හේබ්‍රේ 12:2 උන්වහන්සේ වනාහි තමන් ඉදිරියේ තබා තිබුණු ප්‍රීතිය නිසා ලැජ්ජාව නොසලකා කුරුසිය දරාගෙන පසුව දෙවියන් වහන්සේගේ සිංහාසනේ දකුණු පැත්තේ වැඩ හිඳගත්සේක කියලා. This scripture says he is the author of our faith. ඉතින් මේ දේව වචනය අපිට කියනවා යේසුස් වහන්සේ අපේ ඇදහිල්ලේ කර්තෘන් වහන්සේ කියලා. If you want anything from God, just look at Jesus, how much he loves you, and immediately there would be faith rising in your heart. ඔබ දෙවියන් වහන්සේගේ යමක් බලාපොරොත්තු වෙනවා නම් යේසුස් වහන්සේ දිහා බලලා උන්වහන්සේ ඔබට කොච්චර ප්‍රේම කරනවද කියන එකට අවධානය යොමු කරන්න ඒ ක්ෂණයකින් ඔබ ඇදහිල්ල මට්ටම නැගිට යනවා. Not only is your faith going to rise, but he is the perfecter of your faith.
ඔබගේ ඇදහිල්ල ඉදිරියට යන්ට නැත ඔබේ ඇදහිල්ල වර්ධනය වෙන්ට යනවා විතර නෙමෙයි. උන්වහන්සේ ඔබගේ ඇදහිල්ල සම්පූර්ණ කරන තැනන් වහන්සේ. Let us recapture what we just shared. This man was in the temple not expecting anything from God. අපි නැවත පොඩ්ඩක් සලකලා බලමු. අපි මෙච්චර කතා කරපු දේ මේ මිනිස්සයා දේවමාලිගාව ළඟට ගියේ දෙවියන් වහන්සේගෙන් යමක් බලාපොරොත්තු වෙන්න නෙමෙයි. And this man, after in that situation, was focusing on Peter and John to receive something that is very valuable. ඉතින් මේ අවස්ථාවේදී ඔහු ඔහුගේ අවධානය පේතෘස් සහ යෝහන් වෙත යොමු කරා ඉතා වටිනා යමක් ලබා ගැනීමට. And what happened? Peter and John stretched out their hand and lifted the man. මේ අවස්ථාවේදී මොකද්ද වුනේ? පේතෘස් සහ යෝහන් ඔවුන්ගේ දෑත් මේ මිනිස්සයා දෙසට දිගු කරලා ඔහු එසෙව්වා. And when Peter and John lifted the man, the Bible tells his ankle joints and his bones received strength. ඉතින් මක් නිසාද වුනේ? යේසුස් පේතෘස් සහ යෝහන් මේ මිනිස්සයාව ඔසවපුවාම ඒ ඔහුගේ වලලු කර ඒ ප්‍රදේශය දනයිස් සවි වුණා. And this is the same thing we are going to do today. ඉතින් මේ දේ තමයි අද අපිත් කරන්න යන්නේ. We are going to lift you up. අපි ඔබ උස්සවන්ට යනවා. We are going to encourage you. අපි ඔබට ධෛර්යමත් කරන්න යනවා. The diseases you carry, we want to check your body so that we lift you up. ඔබට යම්කිසි ලෙඩ රෝග තියෙනවා නම් ඒ ලෙඩ රෝග දරාගෙන සිටනවා නම් ඇදහිල්ල ඔබගේ වර්ධනය වෙලා ඔබගේ ශරීරය සෝදිසි කරලා බලලා සුවය ලබා ගන්නට යන ඔබ අද. I want you to notice something in this scripture from Acts 3 what we just read. ඒ ක්‍රියාපොතේ තුනේ අපි ඉස්සෙල්ලා සලකලා බලපු දේව වචනේ තව කාරණාවකට මම දැන් අවධානය යොමු කරන්න යනවා. Acts 3:7 and he took him by the right hand and lifted him up, and immediately his feet and ankle bones received strength. So he leaping up stood up and walked and entered the temple with them walking, leaping and praising God. අපිට කියනවා ඔහුගේ දකුණ තල්ලාව නැගිටුවේය එකෙනෙම ඔහුගේ පාද සහ ඇස්වට සවිවි ඔහු පැන නැගී කැලෙන් සිට ඇවිදින්ට පටන් ගන්නතේ ඇවිදිමින්ද පැන නගමින්ද දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් දේවමාලිගාවට ඇතුල් වුණේය. Just picture this in your mind. මේ සිද්ධිය ඔබගේ චිත්‍රයට නගා ගන්නට ඔබගේ මනසේ. Just think that I was the lame man. මම ඒ කොර මිනිස්සයා වෙලා හිටියා කියලා හිතා ගන්න. And Peter and John lifted me up. පේතෘස් සහ යෝහන් මම එසෙව්වා. I was walking. මම ඊට පස්සේ ඇවිද්දා. I was leaping. ඊට පස්සේ මම උඩ පැන්නා. But I was praising God. ඒක මම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරා. I was walking. මම ඇවිද්දා. I was leaping. මම උඩ පැන්නා. And praising God. මම ඊට පස්සේ දෙවියන් වහන්සේට ප්‍රශංසා What කරා. happened? මොකද වුනේ? This man received his healing while walking, leaping and praising God. මේ පුද්ගලයා ඔහුගේ සුවීම ලබා ගත්තා. ඇවිදිමින් උඩ පනිමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් සිටි අවස්ථාවේදී. The fact that it says that he leaped, meaning he didn't receive the full healing at the first instance. ඉතින් ඉස්සෙල්ලා ඔහු පැන නැග්ගා. ඒ කියන්නේ එකපාරටම ඔහුට සම්පූර්ණ සුවය ලැබුණේ නැහැ. There was a time of leaping. ඇවිදගෙන ගියා. But at that time of leaping, what did he do? He didn't say, "Oh, I think I am not fully healed." He didn't say that. ඔහු පැන නැග්ගා. නමුත් ඔහු ඒ වෙලේ කිව්වේ නැහැ. අහෝ මට සම්පූර්ණ සුවය ලැබුණා කියලා නෑ. ඔහු එහෙම කිව්වේ නෑ. But he began to praise God. ඔහු ඇවිද්දා පැන නැග්ගා. ඊට පස්සේ ඔහු දෙවියන් වහන්සේට ප්‍රශංසා කරා. Today you are going to do the same thing. අද ඔබත් ඒ දේම කරන්න යනවා. You will be walking. ඔබ ඇවිදින්න යනවා. But even if you were leaping, ඔබ පැන නගිනවා නම් you would praise the Lord. ඔබ ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්න. I want to end this by Romans 4 chapter verses 19 and 20. රෝම පොතේ හතරවෙනි පරිච්ඡේදයේ 19 සහ 20 මම අවසාන වශයෙන් සඳහන් කරන්නට යනවා. This is about our father Abraham, and said, and not being weak in faith, he did not consider his own body already dead, since he was about 100 years old, and the deadness of Sarah's womb. He did not waver at the promise of God through unbelief, but was strengthened in faith, giving glory to God. අපි රෝම 4 19 සහ 20ට පෙරලා ගමු. රෝම 4 19 සහ 20
18 I think. Yeah, okay. ආබ්‍රහම් බොහෝ ජාතීන්ගේ පියාවන පිණිස බලාපොරොත්තුවට ඉඩ නැති තැන බලාපොරොත්තුවෙන් විශ්වාස කළේය. අවුරුදු 100ක් පමණ වයස්ගතව සිටියදී ඇදහිල්ලෙන් දුර්වල නොවී තමාගේ ශරීරයේ මල බව සහ සාරාගේ කුසය මල බවත් සිතා ඇදහිලි නැතිකම කරන කොටගෙන චංචල නොවීය. එසේය උන්වහන්සේගේ පොරොන්දු දෙස බලා ඇදහිල්ලෙන් බලවත්ව දෙවියන් වහන්සේට ගෞරව කරමින් පොරොන්දු දේ ඉෂ්ට කරන්නට උන්වහන්සේට පුළුවන් කියා නිසකව විශ්වාස කළේය. God gave Abraham and Sarah a child. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට සහ සාරාට දරුවෙක් දුන්නා. God promised it to them. ඊට ඉස්සෙල්ලා දෙවියන් වහන්සේට උන්ට පොරොන්දුවක් දුන්නා. But what did Abraham do? නමුත් ආබ්‍රහම් මොකද කරේ? He considered his own body dead, which means he was not able to bear a child. ඉතින් ඔහු ඉතා වයස්ගතව සිටිය නිසා ඔහුගේ ශරීරය මැරිච්ච කෙනෙකුගේ ශරීරයක් වගේ තිබුණාට ඔහු මොකද කරේ? He considered Sarah's womb also dead, which means she couldn't give child. ඒකම සාරාගේ කුසය මල බව සිතුවා. ඒ කියන්නේ ඇයටත් දරුවෙක් වදන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. But what did Abraham do? නමුත් ඔහු මොකද කරේ මේ අවස්ථාවේ ඉඳගෙන? He did not consider even his body nor Sarah's body dead. මේ අවස්ථාවේ සත්‍ය සිද්ධිය මොකක් වුණත් ඔහු විශ්වාස කරේ නැහැ. ඔහුගේ ශරීරය සහ සාරාගේ ගර්භාෂය නැත්නම් කුසය මැරුණා කියලා. But what did he do? He kept at the promise of God, and every time he wanted assurance, what did he do? He praised the Lord. ඔහු මොකද කරේ? ඔහු දෙවියන් වහන්සේගේ පොරොන්දුව දෙස බලලා දෙහිල්ලෙන් බලවත් වෙලා චංචල වෙන්නේ නැතුව දෙවියන් වහන්සේට ගෞරව කරමින් උන්වහන්සේට ප්‍රශංසා කරා. This is the same thing what happened to this man. මේ අතන සුදර්ශන දොරටුවේ හිටිය හිඟමන් ඉල්ලපු මිනිසයාටත් සිද්ධ වුණ එකම දෙයයි. When he was sleeping, he praised the Lord. ඔහු පැන නගිද්දී ඔහු දෙවියන් වහන්සේට ප්‍රශංසා කරා. And lo and behold, the full healing came upon him. මොකද්ද උනේ අවස්ථාවේදී? ඔහුට සම්පූර්ණ සුවය ලැබුණා. ඔහු දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න පටන් I would ගත්තාම. like the worship team to come on stage, please. කරුණාකරලා නමස්කාර කණ්ඩායමෙන්ට We are going to experience this tonight. මේ සිද්ධිය අපි අදහිල්ලෙන් අද අත්දකින්න යනවා. And I believe the Lord has mighty things in store for you. මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ ඔබට බොහෝ දේවල් දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. බලවත් දේවල් දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. And when I was praying, the Lord revealed some things to me. ඉතින් මම යාඥා කරද්දී දෙවියන් වහන්සේ මට ලිදරව් කීපයක් දුන්නා. And I believe there is a person here with a headache which is like a cap around your head. The Lord is going to heal you today. ඉතින් මෙතන පුද්ගලයෙක් ඉන්නවා කියලා දෙවියන් වහන්සේ මට ලිදරව් කරා. ඔහුට හිසේ රුදාවක් හැදෙනවා. ඒ කොච්චර බලවත්ද කියනවා ඒක හරියට තොප්පියක් දාන් ඉන්නවා වගේ. The Lord is healing you. There was a දෙවියන් වහන්සේ ඔබට සුවය දෙන්න යනවා. there is a left jaw pain just here in this area. ඉතින් තව පුද්ගලයෙක් ඉන්නවා ඔහුගේ වම් හකු ප්‍රදේශයේ වේදනාවක් තිබෙනවා. Just here, the way where I am touching. මේ හකු ප්‍රදේශයේ වේදනාවක් තියෙනවා. The Lord is healing you today. දෙවියන් වහන්සේ ඔබට සුවය දෙනවා. There is a left elbow pain and a right elbow pain. ඒකම දකුණු වැලමිටේ වම් වැලමිටේ වේදනාවක් තියෙන පුද්ගලයෙක් ඉන්නවා. There is a person here with both your wrists are paining. ඔබගේ මැණික් කටුව වම් මැණික් කටුව සහ දකුණු මැණික් කටුව වේදනා දෙන පුද්ගලයෙක් ඉන්නවා. And shall we rise to our feet? කරුණාකරලා නැගිටින්න. And the Lord is going to do marvelous things for you. දෙවියන් වහන්සේ බලවත් දේවල් ඔබට කරන්නට යනවා. We are not like that man who went into the temple gate expecting nothing. අපි අර දෙවියන් වහන්සේගේ දේව මාලිගාවේ දොරටුවට වටිනා දෙයක් බලාපොරොත්තුව නොගිය මිනිස්සයා වගේ නෙමෙයි. We are expecting God to touch us this night. අපි බලාපොරොත්තු වෙනවා දෙවියන් වහන්සේ අපිට අත ගසනවා කියලා. We are turning our focus away from something into the focus of the Lord Jesus Christ. අපි අපේ අවධානය අනිත් දේවල් වලින් ඉවතට අරගෙන ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතට අපගේ අවධානය යොමු කරන්නට යනවා. We are expecting the Lord to give healing to our bodies, to set us free, to increase our provision. We are expecting many blessings from
from God. අපි බොහෝ ආශිර්වාද බලාපොරොත්තු වෙනවා දෙවියන් වහන්සේගෙන් අද අපි දෙවියන් වහන්සේගෙන් අපගේ ශරීරවලට සුවය අපගේ අවශ්‍යතාවලට සැපීම බලාපොරොත්තු And වෙනවා. as we are praying, there is something that is supernatural that is going to happen to your අපි bodies. ආඥා කරද්දී සුභාවෝත්තර දෙයක් ඔබගේ ශරීරයට වෙන්න යනවා. In a moment of time, we are going to pray for you. තව මිනිත්තුවකින් අපි ඔබට ආඥා කරන්න යනවා. For some, it will be like a heat or a cold running down your body. සමහර අයට තේරෙ යම් කිසි සිසිලක් හෝ උණුසුමක් ඔබගේ ශරීරය පුරා ගලාගෙන යනවා. For some, you will feel like a big burden or a big weight lifting up over සමහර you. අයට ඔබගේ ශරීරයෙන් උරහිස්සෙන් ලොකු බරක් ගියා වගේ දැනෙයි. For some, it will be excessive joy coming into your heart. සමහර අයට ඉතා විශාල ප්‍රීතියක් ඔබගේ හදවතට ඇතුල් වෙනවා වගේ ඔබට But අත්දකින්න පුළුවන් වෙයි. whatever you're feeling, or even if you don't feel, ඔබගේ ඔබට දැනෙන දේ මොකක් වුණත් ඔබට යමක් තේරුම් නැති වුණත් the Lord is moving in your heart this evening. දෙවියන් වහන්සේ ඔබගේ හදවතේ මැදේ ක්‍රියා කරනවා. He is උන්වහන්සේ ඔබගේ moving හදවත in your අතගසනවා. ඔබ වහන්සේගේ මැදේ ක්‍රියා කරනවා. heart. He's moving in your heart. ඔබගේ ශරීරය උන්වහන්සේ ක්‍රියා කරනවා. Come, Lord. Hallelujah. And if your bodies are sick, I want you to keep your hand on the place where you're sick. ඔබගේ ශරීරයේ Hallelujah. රෝගීව සිටිනවා නම් ඒ රෝගී ස්ථානයේ ඔබගේ අත තබන්න. Hallelujah. Just now I feel that somebody is feeling an electric current going through her body. එක පුද්ගලයෙක් ඉන්නවා මෙතන ඇයට තේරෙනවා හරියට කරන්ට් එකක් ඇගේ ශරීරයේ විදුලි කරන්ට් එකක් ඇගේ ශරීරයේ That is මැදින් the ගමන් presence කරනවා. of God moving in your දෙවියන් වහන්සේගේ life, in your අභිමුඛය body. උන්වහන්සේගේ බලය ඔබ තුලින් ගමන් කරනවා. Thank you, Jesus. Thank you, Lord. Come, Holy Spirit, right now. Lord, bring deliverance to your people right now, Lord. ස්වාමිනේ ඔබ වහන්සේ අප මැදට එන්න ඔබ වහන්සේගේ ජනතාව මුදා ගන්නට Because God is here, there is something new that is happening දෙවියන් here. වහන්සේ මෙතන සිටින නිසා වැඩ වාසය කරන නිසා අද අලුත් යමක් සිද්ධ වෙන්න යන අප Just මැදේ. as the Lord said, let there be light on the day of creation, some Unwahanse light is shed into your ලෝකයේ life. මවද්ද කිව්වා ආලෝකය වේවා කියලා ඒ ආකාරයෙන්ම අද ඔබට දෙවියන් වහන්සේගේ ආලෝකය ලැබෙන්න යනවා. Hallelujah. Praise Hallelujah. the Lord. Let's worship the අපි Lord. දෙවියන් වහන්සේ Let's නමස්කාර worship. කරමු. Let's praise අපි Him. දෙවියන් වහන්සේ Thank you, ප්‍රශංසා God. We කරමු. thank you, Lord. We are welcome in this place, Lord. Hallelujah. We thank you, Lord. Worship your name. You are here, moving every heart. I worship you. I worship you. You are here, moving every heart. I worship you. I worship you.
ආලෝකේ යේසුස් මගේ Hallelujah. Lord, we thank you, Lord. Let's commit this to the Lord. Let's commit our lives to the Lord. Lord, we pray that you will touch your people right now, Lord. Hallelujah. Hallelujah. We thank you, Lord. You are here, touching every hand. I worship you. I worship you. You are here, healing every hand. I worship you. I worship you. Every hand, I worship you. I worship you. You are here, mending every hand. I worship you. I worship you. Waymaker, miracle worker, promise keeper, light in the darkness. My God, that is who you are. Waymaker, miracle worker, promise keeper, light in the darkness. My God, that is who you are. Let's get on to some acts of power with the Lord. අපි දෙවියන් වහන්සේ සමග උන්වහන්සේගේ බලය අත්දකින්න අපි සූදානම් වෙමු. If you are sick, please do come forward. ඔබ රෝගීව සිටිනවා නම් කරුණාකරලා ඉස්සරහට එන්න. But keep the 1 meter distance. We are keeping our COVID safety. ඉතින් අපි අපගේ ආරක්ෂාව උදෙසා මීටරයක දුරස්වභාවය තබා ගමු. If you are sick today, the Lord is going to heal you. ඔබ අසනීපව සිටිනවා නම් දෙවියන් වහන්සේ ඔබට සුවය දෙනවා. Today is the day of your miracle. ඔබගේ හාස්කමේ දවස අදයි. Today is the day of God working for you. අද ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතය ක්‍රියා කරන දවස අදයි. If you received any healing from all the words of knowledge you just heard, I want you to wave your hand. If they are healed now, wave your hand. ඔබගේ සුවය ලැබිලා තියෙනවා නම් කරුණාකරලා සංඥා කරලා මට ඒක දන්වන්න. God is healing you today. දෙවියන් වහන්සේ ඔබට අද සුවය දෙනවා. And if you are sick, please do come forward. ඔබ අසනීපව සිටිනවා නම් කරුණාකරලා ඉස්සරහට එන්න. අපි ඔබට යාඥා කරන්න යනවා. Thank you, Jesus. Thank you, Lord. Thank you, Lord.